හොඳයි ශිරු දිනාටම තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි ධර්ම දේශනාව ආරම්භ කිරීම සඳහා ශිරු දිනා සම්පත් වෙමු. tempත් වෙලා සාදුකාරය පාත්තු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතංච භික්කවේ ධාතු නානත්තං පටිච්ච උප්පජ්ජති සංඥානානත්තං පටිච්ච උප්පජ්ජති සංකප්ප නානත්තං පටිච්ච උප්පජ්ජති ඡන්ද නානත්තං පටිච්ච උප්පජ්ජති පරිලාහ නානත්තං පටිච්ච උප්පජ්ජති පරියේතන ඥානත්තං තීති. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සරුවච්චන් වහන්සේ විසින් මේ පරියේෂණ ඥානත් සූත්‍රයේ මාර්ගයේ මාත්‍රකාව මතු කරුවයියේ නැත්නම් අපි ඊයේ මතු කරගත්තා. ඒ සූත්‍රය අනුව ධාතු නානත්තම් බික්කවේ උපජ්ජති සංඥානානත්තං ආදි වශයෙන් මේ සරුවච්චන්හන්සේගේ ලෝක විවරණයේ තියෙන විචිත්‍රත්වය. එහෙම නැත්නම් එක එක විදි වලට මේක බලන්න පුළුවන් ආකාරය ඒක සරුවච්චන්හන්සේගේ සර්වඥතා ඥාණයට ආඩම්බරයක් වෙන අතර පෘථග්ජනයා ඒ නිසා විවිධාකාර මතාන්තර වලට පැටලිලා නන්නත්තර වෙන හැටි. ඉතින් ඒ නිසා මේ නානත්වයේ මතින් සර්වඥාන්සේ වගේ කෙනෙක් මනුස්ස මොලයකට යන්න පුළුවන් ඉහළීම කෙලවරට ගිහිල්ලා මෙවුවා කොච්චර ආකාර වලට දැකලා කොච්චර ආකාර වලට බලලා මේ ලෝකේ තේරුම් ගන්න පුළුවන්ද කියලා ඒක තමන්ගේ ඥානයේ විකූර්ණයක් විදියට ක්‍රීඩාවක් විදියට පාවිච්චි කරන අතර පෘථග්ජනයට මේ වඩුවට අහුවෙච්ච අඩුවට අහුවෙච්ච ආයුධ වගේ මේ බලන හැම පැත්තක් නිසාම දික්කසාද වෙනවා, රණ්ඩු සරුවල් වෙනවා, වාද විවාද කරනවා, নানা ආකාරයෙන් ගහපාදීම්. එහෙම නැත්නම් මේ සාරම්භ එකට එක කියමන් ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ නානත්වයේ හේතු කරගෙන දෙන්නෙකුට ඇති වෙන දේ. ඉතින් අපි යෝගාවචරයේ වශයෙන් බැලුවොත් අපි කොතෙක් දුරට යනකම් මේ විදිහට අපිට දෙයක් දිහා විවිධ පැත්තෙන් බලන්න පුළුවන් ගතිය ප්‍රශ්නයක් කරගන්නවද? එහෙම නැත්නම් දෙයක් දිහා විවිධ පැත්තෙන් බලන්න පුළුවන් ගතිය අපි මේ භාවනා කරන යන ජීවිතයේ උත්තරයක් කරගන්නවද කියලා. ඉතින් ඒක ඒ කමඨාන් වාර්තාවේ බලලා කියන්න පුළුවන්. භාවනා කරගෙන යනකොට ඒ නානත්වයේ අපේක්ෂා නොකරන කෙනා නානත්වයේ කියලා කියන්නේ අනිත්‍යත්වය, විනාශ වෙන බව, එහෙම නැත්නම් උත්වා අභාවත ඇතිව නැති වෙන බව. ඒකට විනා භාව කියලා කියනවා. නානා භාව විනා භාවයේදී ඒකට කැමති නැති කෙනා මේ නානත්වයේ දකින්නකොට පුදුම විදිහට මේක ප්‍රශ්නයක් කරගෙන ඒකට බාහිරේ හොයන්න ගිහිලා උත්තර මේ දැකපු දේ Taman අත්දැකපු දේම Tamanට කරදරයක් කරගන්න. නමුත් මේ නානත්ත් සංඥාවෙන් අපි කියමු නැත්නම් අනිච්ච සංඥාවෙන් වෙනස් වෙන්න පුළුවන් කියන ආකාරයෙන් බැලුවොත් එයා ඒක ඔයත් විදිහට පේන්න පුළුවන්, තවත් පැති වලින් පේන්න පුළුවන් කියලා ඒ දර්ශනය නැවත නැවත බැලීම ඒකට කියනවා අනුපස්සනාව කියලා. ඒ අනුව බලන ගතිය දවසින් දවස එක දෙයකට විවිධ සටහන්, විවිධ ආකාර, විවිධ ගති, භාව, ස්වභාව තියෙන්න පුළුවන් කියලා පිළිගන්න. ඉතින් එතකොට ඒකේන හැමදාම එක එක සටහන් දකින්න ආකාර දකින්න ඒ වගේම ස්වභාව නැත්නම් භාව නැත්නම් ගති දකින්න එයාට තේරෙන්න පටන් ගන්නවා මනස පිබිදීමක් සිද්ධ වෙනවා කියලා. මනස එළඹ සිටීමක් සිද්ධ වෙනවායි කියලා. මනසේ අප්‍රමාද ගතියක් සිද්ධ වෙනවායි කියලා. ඉතින් මෙතෙක් කල නොදැක හිටිය කියලා එක ප්‍රශ්නකුත් නැහැ. හෙට ඒ වගේ නොදැක්ක මොන පැත්තක් බලන්නත් එයාගේ කිසි පසුබෑමකුත් නැහැ. අන්නේ විදිහට මේ පෘථග්ජන භූමියේ හිටපු කෙනෙක්
සීක භූමියට යන්නේ ඉස්සරලා කල්යාණ පුරුෂක්ෂණෙක් බවටපත් වෙන්න පුළුවන් මේක අහනවා අපි. බුදුජානකසේ මෙන්න මෙහෙම ධාතු නානත්වයක් පරිේශන නානත්වයක් ගැන කතා කරලා තියෙනවා කියලා අහනකොට පේනවා මේක මේ මට වෙච්චි ඇස්පැන්දුමක්වත් නැත්නම් ඇහැට වැලි ගහපු කතාවක්වත් එහෙම නැත්නම් බීලමත් වෙලා විකාර ගතියක්වත් නෙවෙයි මේක තමයි ලෝක ස්වභාවය කියලා. ඉතින් ඒ අසු විරු ඥානපවා කෙනෙකුට වෙනසක් ඇති කරලා දෙන්න පුළුවන්. ඒකෙන් තමයි කාටවත් වගේ වෙනස ඇති වෙන්නේ. ඉතින් පොත් කියවලත් ඒක වෙනවා සාකච්ඡාවල උමුත් වෙනවා. කොහොක නමුත් මේ සුතමි ඥානින් තමයි කෙනෙක් මේ නිත්‍ය සංඥාවේ බැහැගන්නේ කොහොමද කියන කතාව නම් දුරදිග කතාවක්. නමුත් මේ නිත්‍ය සංඥාවේ ඉන්න කෙනෙකුට සූත්‍රයක් ඇහෙනකොට අනිත්‍යතාවයේ අනිත්‍ය සංඥාව කතා කරනකොට එයා ඒක පිළිගන්න පුළුවන් නොපිළිගන්න පුළුවන්. මොකද ඒ තාක්කල් එයා හිතියේ නිත්‍ය සංඥාව නිසා ඒක නිකන් තමන් පාවා දීමක් වගේ වෙනවා. එහෙම වෙන්න බෑ. මං හිතියේ මේකේ ඒකේ වෙනස් වීමක් වෙන්නේ නැහැ. ඒක වෙනස් වෙන්නේ නැහැ. එහෙම තමයි මම මගේ ජීවිතය ගත කරේ. මේවා නිත්‍ය දේපොළ. මේවා නිත්‍ය දේවල්. ඒව එහෙමම තියෙන්න ඕන කියලා ඒවා දීම චපල ගතියක්, හොරිකඩ ගතියක්, පාවා දීමක් කියලා වෙනස් වෙන්න කැමති නැහැ. ඉතින් ඒකේනා බලන්නෙම ලෝකෙ දිහා එතකොට අර මේ නානා භාවයෙන් නැත්තම් නානත්ත් සංඥාවෙන් නෙවෙයි නිත්‍ය සංඥාවේ. ඉතින් නිත්‍ය සංඥාව නිසා සංඥා විපල්ලාස මේ ධාතු නානත්වෙ නිසා ඇති වෙන සංඥා නානත්වේ විපල්ලාස හතරක් පෙන්ලා දීලා තිනවා. දකින්න හැමදේම නිට්ටයයි, සුඛයි, සුභයි, ආත්මයයි. ඉතින් ඒ අනුව තමයි අපි ඔය ඉතිහාසය කියන එක ලංකා ලෝක ඉතිහාසය කියන එක දිනු කරලා තියෙන්නේ. ඊයන තමයි මේ භූගෝලීය කියන විෂයක් හදලා ඒක ඔක්කොටම මේ කියලා දෙන්න හදාන්නේ. මේවා නිට්ටයයි, මේවා සුඛයි, මේවා සුභයි, මේවා ආත්මයි කියලා තමයි ඒ විෂයට පණ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ වගේ හැමදේම කොටස් කරලා බෙදලා මේ නිට්ටය භාවය ඇති කරගෙන ඒවා කියලා දෙන කට්ටිය ඒ වගේන් අපෙන් සල්ලිත් ගන්නවා. මෙහෙම මම මේ කියලා දෙන්නේ සෙල්ලමක් නෙවෙයි. මෙන්න මෙච්චර පරිේෂණ කරලයි කියලා ඒ පරිේෂණ නානත්වයට ගිය කට්ටිය සල්ලිත් ඉල්ලනවා. ඒ වගේම පේටන්ට් රෙකෝඩ් කර ගන්නවා. මේ මම දන්න කාරණාව කියලා. නමුත් මේ දන්න එකම දෙයකවත් ඒ කෙනා පෙන්නන ස්වරූපේ ඒ පෙන්නන ආකාරයේ ඒ පෙන්නන සටහන් නෙවෙයි වෙනස් ආකාර ගොඩක් තියෙනවා. ඉතින් ඔක්කොම දන්න සරුවචනන්සේ සඳහන් කරලා තියෙනවා එපා දුවේ එපා පුතේ ඔය කතා අහන්නට මමයි උඹට ලේකිරි කර දුන්නේ. ඔය එක එකනා කියන කතාවල ඒගොල්ලන්ගේ ඥානපටුත්වය ඒගොල්ලන්ගේ තියෙන මරිකම මෝඩකම තකතිරුකම ඒගොල්ලන්ගේ තියෙන පටුත්වය විතරයි තේරලා තියෙන්නේ. පටන් ගන්න හොඳයි. බෑ එකකවත් එහෙම කියන්න විදියක් නැහැ. ඉතින් අන්න එවැනි සුතයක් ඇතුව යම් කිසි කෙනෙක් අපිට තියෙන බොහොම කෙටි කාලයනේ ජීවිතේ අන්නේ කෙටි කාලය ඇතුළත මේ නානා භාවය විනා භාවය කියන එක හරි බයයි මිනිස්සු. මේ නානා භාවයේ පරීක්ෂා කරලා බලමුද බලන්න ලෑස්තිද කියන එක තමයි ඒ චින්තාමේ ඥාන වශයෙන් අපි කියනවා විප්ලවීය මිනිස්සු කියලා, රැඩිකල් වාදී කියලා, අලුතෙන් හිතන්න කැමති කට්ටිය කියලා ලෝකෙ පිරිසක් ඉන්නවා. අර මේ එමෙ හිතන්න කැමති නැති පිරිසව සමිති තියෙනවා. එංගලන්තේ සමිතියක් තියෙනවා. තාම පොළොව රවුන්ඩ් නෑ. ඒක තනි තලාවක් කියලා පිළිගන්න සමිතියක් තියෙනවලු. ඒකට ගන්නේ මිලෝකේ ගෝලයක් නෙවෙයි. ඒක කවුරක්වත් ඔප්පු කරලා නෑ. මේක රබන් ඇහක් වගේ තලාවක් කියලා පිළිගන්න කට්ටිය. ඒ වගේම මේ හඳ කියලා කියන්නේ ඒක දේවතාවෙක්. ඒකට ගිහිලා බහින්න බෑ. කොහොමඩක්වත් කරන්න බෑ. ඒකට බැස්සයි කියලා කිව්වොත් සීදීනසා ගන්න හිතෙනවා. නැත්තම් දරා ගන්න බැරුව නහර පුපුරලා මැරලා යනවා. ඒ වගේ සමිති සමාගමක් තියෙනවා. නමුත් මේ අතරමැද පසුගිය අවුරුදු 250 තුළ මේක පිළිබඳව සැකෙන් බලන කණ්ඩායම් වල විශාල වර්ධනයක් සිද්ධ වෙලා තියෙනවා. ඒක තමයි හුඟක් වෙලාට ඔය මේ විද්‍යාව කියලා නව තාක්ෂණය කියලා පටන් ගන්න තියෙන්නේ. අන්නේ වර්ධනයත් එක්කම මේ සරුවචනංශගේ මේ නානත්ත් භාවයේ ධාතු නානත්වයේ කියන එකට පණකුත් ඇවිල්ලා තියෙනවා. මම කියන්නේ ඒකෙන් මේ නිවනට කිට්ටුනා කියලා. නමුත් ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ පරිවේශණයට යන චින්තනය
එහෙම නැත්නම් ඕනම දෙයක් දිහා විවිධ දෘෂ්ටි කෝණයෙන් බලන ඒ චින්තනය රැඩිකල් වාදී. ඒකේ වගේම විප්ලවීයයි. ඒක තමයි නව රැල්ල. ඒක තමයි යන්න ඕන කියන කතාව. ඒ යුගයේ තමයි අපි ඉපදිලා තියෙන්නේ. අපේ අම්මලා තාත්තලාට වැඩිය අපේ සීයලාට අත්තලාට මුත්තලාට වැඩිය අපේ යුගයේදී ඒක හුඟක් වැඩි. ඒ වගේම මම හිතනවා ඉස්සරහට එන પરම්පරාවල ඒවා තවත් වැඩි වෙන ලකුණු පේන්න තියෙනවා. නමුත් ඒ වැඩි වුණාට ඒකෙන් ඒ අත්තන්ගේ ආධ්‍යාත්මික වර්ධනයක්, නිවනට කිට්ටු වීමක්, ශික්ෂණයක් වැඩෙනවද කියන එක නම් බොහොම සැකමුසුව තමයි බලන්න වෙලා තියෙන්නේ. ඉතින් කවුරු හරි මේ විදියට හිතුත් මාතෙන් අහලා ඊට පස්සේ මේක කරලා බලන්න ඕනේ කියලා තමන්ම දවසේ වෙලාවක් වෙන් කරගෙන නැත්තම් ජීවන රටාව වෙනස් කරගෙන ඒක කරන්න අදහස් කරන ඊට පස්සේ බැස්සයි කියලා හිතමු. අපි මේ භාවනාවට බැස්සයි කියලා. සමත වේවා විපස්සනා වේවයි කියලා. අන්න එතෙන්ට ගියාට පස්සේ මේ ධාතුවක් රූප ධාතුවක් අපි අරමුණු කරාට පස්සේ අරමුණු කිරීම තමයි අපි එතනදී කරන පරිශ්‍රණේ. ලෝකෙම අරමුණු කරන්න බෑ. අරමුණු කෙරුවට කරන්න බෑ. ඒක තමයි සාමාන්‍ය කාම ලෝකේ කරන්නේ. අපි ඒ රූපේ ලෝකයේ තියෙන රූප වෙනුවට එක රූපයක් අරගෙන අරමුණු කරලා ඒ අරමුණු කරන රූපයෙහිම හිත එහෙම දුවන දෙනතු ඒකාග්‍ර කරන එකට අපි ඒකත්ත භාවය කියලා කියනවා. ඒක මේ නිත්‍ය කතාවක් නෙවෙයි. ඒකෝදි භාවය ඒකාග්‍ර වෙනවා කියලා කියනති ඒක සර්වඥන්සේ පහළ වෙන්නේ ඉස්සල්ලා ඉන්දියාවේ තිබිච්ච දෙයක්. මිනිස්සු ගීගවල අතහැරලා අමුදරුව අතහැරලා ගිහිල්ලා මේ පඨවි ධාතුව බලලා ආපෝ ධාතුව බලලා තේජෝ ධාතුව බලලා වායෝ ධාතුව බලලා එහිම ඒකාත්මී වෙලා ඒ තුල විවිධාකාර දනු සම්භාර ඇති කරා. ඉතින් අනුව නසත්‍රේ මෙන් නැත්නම් ආයුර්වේදය වෛද්‍ය විද්‍යාව ගොඩාක් දේවල් ඇති කරගත්තා. මොකද ඒගොල්ලෝ මේ ඒ කාර්මුණට හිත දැම්මට පස්සේ අර මොහොතේ නැත්නම් මොහොතේ වැවක අපි හිතමු එහාට මෙහෙට වෙන ඇවිද හුලඟට එහෙම දුව තිබුණු පාසි සල්වීනියා කන්දක් එක තැන් වුණොත් එක තැනක මුල බැහැගත්තොත් වගේ අර හුලඟට ගහගෙන යන ගතිය නැතුව පට්ටල වෙනවා වගේ අර එක ධාතුවක හිත තැම්පත් කිරීමේ විශාල දනු සම්භාරයක් ඇති කරලා තියෙනවා. ඒක මේ ග්‍රීසිය, ඉන්දියාව, චීනය වගේ රටවල් වල පරිශියාව වගේ රටවල් වල ඒ වගේ දනු සම්භාර ගොඩක් තිබිලා තියෙනවා. අන්නේ දනු සම්භාර තිබුණට ඒ බලන වස්තුවේහි අපි ගත්තොත් හිත ඒකාග්‍ර කිරීම සඳහා ගන්නා වූ වායෝ ධාතුවක් හෝ වේවා, ආපෝ ධාතුවක් වේවා, තේජෝ ධාතුවක් හෝ ඒ ගන්න වස්තුවේ විපරිණාමයක් බලන්න කවුරුත් දැනගෙන හිටියේ නැහැ. ඒගොල්ලෝ හිත එකතෙන් කරන්න කුඤ්ඤයට තමයි ඒක ගත්තේ. අඩේට තමයි ඒක ගත්තේ. එහෙම නැත්නම් වාංගුවට තමයි ගත්තේ. හැබැයි ඒ ගත්ත දේ ඒ වාංගුවට ගත්ත දේ වෙනස් වෙනවා කියන එක බලන්න තරම් පෞරුෂත්වයක් තිබුණේ නැහැ. ඒගොල්ලෝ වස්තුවට හේතු වෙලා ඒකට වාංගු වෙලා ඒකේ ඉඳගෙන ලෝකේ දිහා බැලුවා. නැත්නම් Taman දිහා බැලුවා. රූප නාම දිහා බැලුවා. නමුත් මේ බලන වස්තුවේ වෙනස් වීම දැක ගන්න තරම් ඒ සුතමේ ඥානයක් හෝ චින්තාමේ ඥානයක් හෝ පූර්ව බුද්ධ ශාසනයේ බුදුහාමුදුරන්ගේ එන්න පහළ වෙන්න ඉස්සලා තිබුණේ නැහැ. සරුවචන්හන්සේ අර දැනුම හේම අරගෙන දැන් ඒ ලෝකයේ දැන ගැනීම සඳහා ලෝකේ දැන ගැනීමටත් ලෝකෙන් වෙන්වීම සඳහා අපි යම් වස්තුවක් යම් අරමුණක් යම් නිමිත්තක් එල්ල කරනවා නම් එහෙම නැත්නම් මානසිකාට ලක් කරනවා නම් ඒකේ හිත ඊටාම සමීපව පැවැත්වීම හරහා මනසේ එහෙමේ දුවන නන්නත්තර වෙන ගතිය නතර කරන එක කෘත්‍යයක්. ඊට පස්සේ ඒක සඳහා ගත්ත වස්තුව දිහාම විවිචනාත්මකව බලන එක. මේකත් අනිත්‍යයි කියලා බලන එක. ඒක තමයි කිං කුසල ගවේෂී කිං සච්ච ගවේෂී කියලා සිද්ධාර්ථ ගෞතමතුමාට ඇති වෙච්ච සැකේ. එහෙම නැත්නම් හොයා යෑම. ඒකට ආර්ය පරිශ්‍රණය කියන මේක වගේ තියෙන මේ පරිශ්‍රණ නානත්ත භාවය නෙවෙයි. ආර්ය පරිශ්‍රණය කරනවා. අන්න ඒක දකින්නකොට මේ හිත එකත කිරීම සඳහා හිත නන්නත්තර නොවීම සඳහා
එල්ල කරගත්ත මේ අරමුණම දිහා ඒ විවේචනාත්මකව බැලීම තමයි අපි විපස්සනා භාවනාව කියලා කියන්නේ. ඉතින් විපස්සනා භාවනා කිරීමේදී මේ ධාතුනානත්වය ධාතුනානත්වයට එකතු කරපු තරුවචානන්තේ එකතු කරපු මේ අලුත් උපක්‍රම ටික නැත්නම් අපි කියමු ආයුධ ටික කියලා කට්ටලේ මේ රූප ධාතුවක් දිහා බලන්න පුළුවන් ආකාර තුනක් ඒ ත්‍රිපිටකයෙන් අරගෙන ඒ බුරුමේ පණ්ඩිතාරාමයට ගියාම භාවනා කරනකොට කියලා දෙනවා. ඒ රූපේට තියෙනවා සටහනක් තියෙනවා ඕනම රූපයකට තියෙනවා. ඊට පස්සේ ඒකේ ආකාරයක් තියෙනවා. ඒකේ ස්වභාව ලක්ෂණයක් තියෙනවා. ඒ සටහන ඒ රූපෙටම ආවේනිකයි. ඒ නිසා ඒ සටහන දැන ගැනීමෙන් අර රූපේ මේ රූපයෙන් වෙන් කර ගන්න පුළුවන් සංධාන පඤ්ඤත්ති කියලා අපි සටහන් දීලා තියෙනවා. අපි සටහන් අණුව රූප වෙන් කරනවා. ඒ කියන්නේ හයිඩ්‍රජන් අණුවක තියෙන සටහනයි හීලියම් අණුවක තියෙන එකයි තඹ යකඩ ඒ වාගේ වයි වෙනස්කම් තියෙනවා. ඒ වයි ක්‍රිස්ටලයිස් වෙනකොටත් වෙනස් වෙනවා. ඒ වගේ සටහනක් තියෙනවා. ඊට පස්සේ ඒ වගේ ආකාර වෙනස් උෂ්ණත්වය අනුව ඒව වැඩ කරන හැටි වෙනස්. විද්‍යුතීය ගමන් කිරීම අනුව වැඩ කරන හැටි වෙනස්. ඊට පස්සේ ඒ වගේ ආකාර ක්‍රියා කියන්නේ තිබිච්ච එක වෙන දෙයක් පාට පෙරලීම ආකාර කියන. ඊට පස්සේ ඒකටම ආවේනික ස්වභාවක ලක්ෂණයක් ගතියක් භාවයක් තියෙනවා. ඉතින් මේ නිසා ඒ විද්‍යාව දිනුවත් එක්ක මූලධර්ව්‍ය ආවර්ත අවගුවට දාලා ওই සටහන් ආකාර ස්වභාව අනුව බෙද ගියා. ආන්නේ මේ යනකොට ඒකට අපි රසායන විද්‍යාවේ නැත්නම් භෞතික විද්‍යාවේ මේවා දාගෙන යනවා. නමුත් මේ එක තැනකට අඳුරගත්ත මේ වස්තුවක් නැත්නම් අපි හීලියම් හරි හයිඩ්‍රජන් හරි තඹ හරි පිත්තල හරි කියපු දේ වෙනස් වෙයි කියන අදහසකට කවදාකවත් ඉඩක් නැහැ. ඒකම තමයි. ඒක වෙනස් වෙන්න බෑ කියලා. නමුත් මේ සරුවචනාංශයේ ඒ ක්‍රමේ සරුවචනාංශයේ මේ අලුත් අපිට දීලා තියෙන ආයුධ කට්ටලේ තමයි අපි මේ බලන්න පටන් අර ගන්න ආස්වාස ප්‍රස්වාසය වගේ දෙයක්. එහෙම නැත්නම් අපි පඨවි ධාතුව කියලා ගමු. මොන දෙයක් ගත්තත් ඒකට සමීප වීම සඳහා ඒක ලෝකයෙන් හිත අයින් කළ මේක බැඳ ගැනීම සඳහා අපි ඒකේ සටහන් ආකාර බලාගෙන ඉන්නවා. බලනකොට අපි දන්නවා පඨවි ධාතුව වෙනස් කියලා. ආපෝ ධාතුවෙන් වෙනස්, තේජෝ ධාතුවෙන් වෙනස්. ආදි වශයෙන් එව්වට ඒ දේට ඒ වගේ අත්‍යන්ත ලක්ෂණ ඒවට තියෙන ආවේනික ඒ සටහන් ආකාර අපි ලෝකෙම බලන්නේ. අපි බලන්නේ ලෝකය අයින් වීම සඳහා අරමුණට ගත්තා වූ නිමිත්තට ගත්තා වූ ඒ නිමිත්තේ පමණක් තියෙන්න පුළුවන් සටහන් ඔක්කොම බලන්න. ඒ සටහන් වල මේකේ ඉඳලා මේකට යන්න බෑ කියලා එහෙම මේ වාරණයක් නැහැ. ඊට පස්සේ ඒකේ ආකාර වෙනස් වෙන්න පුළුවන් ආකාරවලත් පටන් ගන්නෙදී ඒක ඇතුළට ගියාට මොකද ඒක දිගටම ඒ ආකාරයෙන්ම තිබිය යුතු කියන බැල්මේ තමයි ඔය කමඨාන් වාර්තාවල තියෙන චෝදනා එන්නේ. මේ බලන් හිටිය එක වෙන දෙයක් වුණා කොහොමද? ඇයි ඒ? මොකද ඒ? ඉස්සරහට ගියේ, පස්සට ගියේ, සමතද, විපස්සනාවද කියලා ඒ බලපු අරමුණ වෙන ආකාරයක් ගත්ත ගමන් තමන්ගේ අගයන් ආඩම්බරයන් පද්ධතිය, තමන්ගේ පෞරුෂත්වය, තමන්ගේ සත්‍යය, තමන්ගේ සද්දාව තේරෙම හොල්මනකට ලක් වෙන නැත්නම් හැල හැප්පීමකට ලක් වෙනවා. ඉතින් ඒ නිසා යෝගාවචරය එක වාර්තා කරන්නේ හරියට දීගේ කඩලා ගියා වගේ. නැත්නම් හඳ දිහා බලනකොට හඳ පුපුරලා ගියා වගේ. ඉර දිහා බලනකොට ඉර නැතුව ගියා වගේ. අයි ඒකම ලෝකයක් අයින් කරන්න ගත්ත මේ ආඩේට ගත්ත දේ, අඩේට ගත්ත දේ, වාංගුවට ගත්ත දේ මේන් බලනකොට වෙන එකක් වෙලා. දරන්නම බෑ. ඊට පස්සේ ඒකේ ස්වභාව ලක්ෂණ වලට ගියාට පස්සේ ඒක ශීඝ්‍ර වෙනස් වීම අර සටහන් බැලුවට වැඩිය ආකාර බැලුවට වැඩිය ඒ ස්වභාව ලක්ෂණ බලන මට්ටමට ගියාට පස්සේ අනේ මේකේ මොන සටහනක් බලන්නද මේකේ මොන ආකාරයක් බලන්නද ඒ කිසිම දෙයකට වග වෙන්නේ නැතුව මේක වෙනස් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ මට්ටමට යනකොට පිස්සු වැදෙන කටියට පිස්සු වැදිලා ඉවරයි. එහෙම නැත්නම් මේක භාවනාවක් නෙවෙයි, මේක ආගමක් නෙවෙයි, මේක ධර්මයක් නෙවෙයි, මේ මොකද්ද මට උනේ කියලා ඒක පිළිබඳව දරා ගන්න බැරුව දඟලන කට්ටිය ඒ වෙන්න තියෙන හැටි වෙලා ඉවරයි. මොකද මේ ධාතු නානත්වය හිතා ගන්න බෑ.
ඒ තරම් වෙනස් වෙනවාද කියලා. ඒකට හේතුව අපි භෞතික විද්‍යාව පැත්තෙන් කල්පනා කර බැලුවොත් ඈත ඉඳලා බලනකොටයි සමීප වෙලා බලනකොටයි අතර විශාල වෙනසක් තියෙනවා. ඒ දෙක අතර මේ සටහන් ආකාර සහ ස්වභාව ලක්ෂණ කියන තුනේහි ස්වභාව ලක්ෂණ වලට යනකොට කොච්චර සමීප වෙනවද කියනවනම් ඒ බලන දෙයි බලන හිතයි සමාන කම්පණයකින් කරකෙන්න පටන් ගන්නවා. ඒ දෙක අතර බලන දේ සහ බලන හිත කියන දෙකේ වෙනස නැති වෙලා ඒ දෙකම සමාන කම්පන චංචල වේගයට යනවා. බලන හිතත් අර ඒ ජවයටම අහුවෙලා යන්න හදන. නැත්නම් ඒ හිතේ ජවයට වස්තුව අහුවෙලා දෙක එකට කරකැවෙන්න පටන් ගන්නවා. ඒක නිකන් C90 බයිසිකල් එකේ ක්ලච් එක වගේ. ඔයිල් වල තමයි කරකෙන්නේ. කරකොල දීපුවම ඔයිල් එක ඒ ක්ලච් ප්ලේට්ස් එකකට හැප්පෙලා නෙවෙයි දෙකම එක ගාන්න කරකෙන්න පටන් ගන්නවා. ඉතින් එතෙන්ද එනකොට ඒ යෝගාවචරයා මෙතෙක් Taman හිතාගෙන මතාගෙන ආවනම් මේක මෙහෙම විය යුතු මෙයාගේ නම මෙහෙමයි ඩෙන්ටිටි කාඩ් එකේ මෙහෙමයි බර මෙච්චරයි ඔළුව මෙච්චරයි කෙස් මෙහෙමයි දත් මෙහෙමයි කියලා අපි ඔය විශේෂයෙන්ම රටේ නම ගිය අපරාධකාරයන්ගේ ලකුණු අරගෙන තියෙනවනේ. අරවා සේරම හැඳි ගෑවිලා යනවා. ඉඳපුගන් ආයෙසරයක් ඒකම ඇවිල්ලා පේනවා. ආයෙ හැඳි ගෑවිලා යනවා. නොය දෙක වෙනකොට ඒ ධාතුනානත්වය මේ විදිහට සෞඛ්‍ය සම්පන්නව සීලක පිළිහිටලා වෙනස් වෙන්න පුළුවන් බව තේරුම් ගත්තේ නැති කෙනාට මෙතනදී බයිපෝලා කියන ඩිසීස් එක හැදෙනවා. එහෙම නැත්නම් සිසොෆීනියා කියන ලෙඩේ හැදෙනවා. ඒ මොකද මේ තිබුණ එක මේ වෙනස් වෙලා. ඒ වෙනස් වීම අර බලාන ඉන්න හිත යා එක්කෙනෙක් කියලා හිතයිනේ දරා ගන්න බෑ. ඉතින් ඒක නිසා භාවනා කරන්න යනකොට මේ කියන්න වෙන්නේ මෙහෙමයි එහෙම කිව්වට ඉතින් හුඟ දෙන්නේ තරහ වෙන ඉතිසලා භාවනා කරන්න ඉස්සලා නිවන් දැකලා තියෙනවා. නැත්තම් මේක වෙනස් වීම වෙනස් වීම දරා ගන්න බෑ. ඉතින් එහෙම කිව්වට ඉතින් හුඟ දෙනෙක් ඒක පිළිගන්නේ නැහනේ. ඒ නිසා අපි මේ වාක්‍ය ඉලලස් කරගන්න. භාවනා කරන්න ඉස්සලා මේ වෙනසට ලැහැත්තිලා යන්න ඕන. ඉතින් ඒක වෙන්නේ නැහැ අබුද්ධෝත්පාද කාලවල. ඒක වෙන්නේ නැහැ මේ මිත්‍යා දෘෂ්ටියක් තියාගෙන මේකේ නිට්ටය වූ නොවෙනස් වන්නා වූ ਸਰබලධාරී වූ එක්කෙනෙක් ඉන්නවයි කියන කොන්නක හරි ඒ ශාස්ත්‍ර දිට්ඨිය තියෙනවනම් එයාට එයා තමයි කෙරුමා එයා කරන දෙයක් මේකේ තියෙන්නේ කියලා මේක නඩ කවදාකවත් සමස්තය තුල ඒක විශ්ින්ම 100ක් වෙනස් වෙනවා කියන අදහසට ඉඩ දෙන්නේ නැහැ. හැබැයි මේ පුද්ගලයා මේ හිතලා කරන දෙයක් නෙවෙයි. එයාගේ තියෙන දෘෂ්ටිය නිසා සංකල්ප නිසා මේ කැරකෙන දේ නලියන දේ ද්‍රවයක් තියෙනවා. ලක්ෂයක් තියෙනවා. ලක්ෂය කැරකෙන්නේ නැහැ. එතයි ද්‍රවය කැරකෙන්නේ නැහැ කියලා මේකේ ධූවං. එහෙම නැත්නම් මේක නොසැලෙන හෙල්ලෙන්නේ නැති යමක් තියෙනවා. ඒක අනුවනේ මම හැදිලා තියෙන ඒක අනුවනේ තණ්හාමාන දිට්ඨිය හැදින්නේ. ඒක අරසා කරන්න බලනකොට මේ වෙනස් වීම පේන්නේ මහා අභියෝගයක් විදියට, මහා තර්ජනයක් විදියට, මහා භූමිකම්පාවක් විදියට, මහා ජලගල්මක් විදියට, මහා ගිනි කන්දක් විදියට. ඉතින් ඒ නිසා භාවනා කරගෙන ඉන්නකොට ඒක හිතනකොටදී බොහොම ඉක්මනට සිද්ධ වෙනවා. මේ කැළඹීම යෝගාවචරය කියන්නේ මම භාවනා නොකරන්න හේතුවක්. මට භාවනා තේරෙන්නේ නැති වෙන්න හේතුවක්. මට මේ ලෙඩ රෝග ඇවිස්සෙනවා. ධාතුනානත් නෙවෙයි මේ වාපිච්චෙම් කිපෙනවායි කියනවා. මේ ඒ තරම් හිතන්නේ මේ බලන දේෙන් Tamange අර වාපිච්චෙම් කිපෙන මට්ටමේ සම්බන්ධයක් තියෙනවා කියලා හිතන්නේ. එහෙම නැත්නම් මේ යමක් දිහා බැලුව මට්ටමේ බලන පුද්ගලයා වෙනස් වෙයි කියලා ලෝකයාගේ පිළිගැනීමක් නැහැ. ලෝකයා කියන්නේ දෙයක් තියෙනවා මම ඒක දිහා බැලුවා. නමුත් ඒ බලපු දේ නිසා මෙයා වෙනස් වෙන එක පිළි අරගෙන නෙවෙයි බලන්නේ. එහෙම නැත්නම් ඒකට පිළිගැනීම ගන්න තරම් මනුස්සයා තුළ පෞරුෂත්වයක් නැහැ. නමුත් වෙන්නේ මොකද්ද? බලන දෙයට තියෙන සමීප භාවය වැඩි වෙන්න උත්සන්නාසන භාවය වැඩි වෙන්න ඒකේ අතරක් නොතබා කිසිම අංශුවක් ඉද නොතබා වෙනස් වෙන බව වෙනස් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක සාමාන්‍යව සම්මස්තන ඥාන වගේ කියනකොටත් කියනවා ඒකේ මේ අතවල් වටේ එක වටේ කරකිනවා. නැත්නම් මෙතන ලක්ෂයක් තියෙනවා ඒක වටේ කරකිනවා. මේකේ අක්ෂයක් තියෙනවා ඒක වටේ කරකිනවා කියලා එහෙම මොකක්වත්ම හොයන්න බැරුව යනවා. ඉතින් සාර යෝගාවචරයේ මමයට ඇඟිල්ල ගහගන්න තැනක් නැහැ. ඒක දරන්න, ඒක හිටින්න, ඒ පట్టල වෙන්න තැනක් නැතුව යනවා. ඉතින් ඒක හරි වක්කාර ජනකයි. ඒක හරිම ආතති ජනකයි. ඒක හරිම කම්මැලි කරවන සුළුයි, බය ඇති කරවන සුළුයි, පාළු ගතියක් ඇති කරන සුළුයි, මහා හුනියමක්. ඉතින් අන්නේ ඒක
වෙනුවට සර්වචනසේ පහළ වෙනකන් මේ ලෝකයේ සස්සත දිට්ඨිය කියලා එකක් මේ ශාස්ත්‍රත නොමැරෙන දිග්ගටම පවතින මූල පදාර්ථයක් තියෙනවායි කියලා දේව නිර්මාණවාදය, ඊශ්වර නිර්මාණවාදය, ਸਰබලධාරී දෙවියන් වහන්සේ, බ්‍රහ්ම පදාර්ථය මේ සේරම මනුෂ්‍යයාගේ තියෙන අර වෙනස් වෙන්නේ නැති දෙයක් ඇත්තේ නැහැ සියල්ල වෙනස් වෙනවා කියලා පිළිගන්න බැරි කොන්ද බල නැතිකම කියලා කියන්නේ. පෞරුෂත්වයක් නැතිකම. එයා හිතන මේ ඔක්කොම හෙල්ලෙද්දී එක තැනක් ඇති මේ හෙල්ලෙන්නේ නැතුව ඒකේ ඉඳගෙන වෙන්නේ නැති අනික් ඔක්කොම වෙන්නේ කියලා අපි හරි ආසයි එහෙම තැනක් ඇති කරන්නේ. ඒ මොකද අපි ඒ තරම් හෙල්ලෙන හින්දා. අපි පිළිගන්න කැමති නැති නිසා. ඉතින් නමුත් මේ ධාතු නානත්වයට ගිහිල්ලා භාවනා කරන යනකොට අපි රූප ධාතුවක් ගත්තත් ඒ බලන්න හිත එකතෙන් කරන්න ගත්ත මේ ධාතුව ඒක හෙල්ලෙන එකක් වෙනස් වෙන එකක් කියලා දැන ගැනීම දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. ඒක තමයි යමක් අනිත්‍ය නම් ඒක දුකයි. මොකද අපේ සංඥාවේ තියෙන්නේ මේක නිට්ටයයි සුඛයි. හැමදේම මේ යමක් තියෙනවා මේක නිට්ටය මට තියෙන අප්පා දීපු බූදලේ තාත්තා දීපු ඉඩම ඒක නම් නිට්ටයයි. එහෙම නැත්නම් මේ නිශ්චල දීපල වගේක් තියෙන ඒක නම් නිට්ටයයි කියලා ඒක තමයි සැපේට අරගෙන තියෙන්නේ. ඒක තමයි අපි පොහොසත් ඒක නැත්නම් යමක් කමක් ඇති කියලා කියන්නේ නිට්ටය දීපල චංචල දීපලත් උදව් වෙනවා. නමුත් ඒක අනිත්‍යයි නම් ඒක කවුරු හරි ඒක පරිහරණයට ගත්තා නැත්නම් මයින් අයින් කෙරුවා කිව්වොත් එච්චර දුකක් ඇත්තේ නැහැ තාම. එච්චර දුකක් ඇත්තේ නිසා ඒ නිට්ටය භාවයේ මත තමයි සැප සංඥාව, සුඛ සංඥාව ඇති වෙලා තියෙන්නේ අපි. එනිසා අපි මේ නිට්ටය දේවල් වැඩි කර ගැනීමට තමයි මුළු ජීවිතේම ගත කරන්නේ. නමුත් ඒ දේ අනිත්‍ය වෙනවා කියන විතර දුකක්, ප්‍රේමනා ප්‍රියන්ගේ වෙන්වීම වගේ දුකක් ඇත්තේම නැහැ. ඒ නිසා මිනිස්සු ඒ දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න කැමති නෑ. මේ දේවල් වෙනස් වෙන්නේ නැතුව ඉඳලා නිවන් දකින්න බැද්ද කියලා අහනවා. දුක තේරුම් ගන්න නැතුව නිවන් දකින්න බැද්ද කියලා අහනවා. ඒ නිසා මේ ධාතුන්ගේ තියෙන මේ නානත්වය, ඒ දකින්න ගතිය මේ විදියට භාවනාව නිසා අපි කරන සීල සමාධි ප්‍රඥා නිසාත් වෙනස් වෙනවා. තවත් ඒකට අදාළ ගතියක් තියෙනවා. එහෙම අපි භාවනා කළා සමතයක් ඇති කරගෙන නීවරණයෙන් අයින් කළා මෙහෙම බලාන ඉන්නකොට අපිට ලෝකේ විවේකයෙන් හටගත්තා වූ යම් ප්‍රීති සුඛයක් තියෙනවා. නමුත් අපි පෙර කරන කර්ම නිසා යම් යම් රූප ධර්ම વિશે අපේ පැහැගත් සංඥාවල් වගේක් තියෙනවා ආශය අනුසය වශයෙන්. ඉතින් ඒක නිසා එවැනි දෙයක් පේනකොටම දැන් මේ භාවනා කරලා හොඳ පිරිසුදු මනසකින් ඉන්නේ. නමුත් එයා ඒක දකින්නෙම අර පෙර කරන ලද ගබඩා කරන ලද සංඥාවල් අනුව ඒක එක්ක මහා භයානක දෙයක් විදිහට නැත්නම් මහා සුඛදායක දෙයක් විදිහට මංගල දෙයක් විදිහට දැකපු නිසාම ඒ පුද්ගලයාට ඒකෙන් විසිද්ධ වෙන ආරූಢේ හරි වෙනස්. ඒ මේ දැන් වෙච්ච දෙයක් නෙවෙයි කල්ැතුවම සංඥාව මුල් බැහැගෙන තිබිලා තියෙනවා. ඒක නිසා මේ දකින්න දේ දකින්නෙම අර සංඥා කියන පාට කණ්ණාඩියට ලක් වෙලා. ඉතින් එහෙම වෙච්ච ගමන් මේ පුද්ගලයා තුළ විශාල ප්‍රතික්‍රියා එන්න පටන් ගන්නවා. මේ භාවනා කරලා හිත තැම්පත් වෙලා තියෙන. නමුත් එන්නේ ඉඳී තියෙනවා. ඒක නිසා මේ සංඥා නානත්වය ධාතු නානත්වයත් එක්ක තියෙන සංඥා නානත්වය ස්පර්ශයට ඉස්සරලද සිද්ධ වෙන්නේ ස්පර්ශයට පස්සේද සිද්ධ වෙන්නේ කියන එක අපි පහුගිය දවස්වල කීප වතාවක් ප්‍රශ්න සාකච්ඡා කරන වෙලාවට මතු කරගත්තා. ඒ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ පෙන්වන්න උත්සාහ කරනවා අටුවාචාර්ය වහන්සේලා මේකේ එක පැත්තයි ගන්නෙ සංඥාව ඇති වෙන්නේ ඒ ධාතුව ස්පර්ශ වුණාට පස්සේ. පස්ස පංචමක ධර්ම පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියලා ඒකට සඳහන් කරලා තියෙනවා. ඒක තමයි ඥානන්ද සාන්තිගේ සුවිශේෂී ධර්ම ගවේෂණයක් වන මදුපිණ්ඩික සූත්‍රයේ තියෙන්නේ concept and reality නැත්නම් සංකල්පතා යථාර්ථ කියන එකේ තේමාවත් ඒක තමයි. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්න සංගති පස්සෝ පස්සපච්චයා වේදනා. ඒ කියන්නේ ස්පර්ශයේ පස්සේ තමයි මේ වේදනාව ඇති වෙන්නේ කියලා. නමුත් ඒකේ සම්පූර්ණ වෙනස් පැත්තක්. ඒ ස්පර්ශය ඇති වෙන්නේ ඉස්සෙල්ලාම අපි ඒක පිළිබඳව සංඥාවක් තිබිලා තියෙනවා.
ඒක නිසා සමහරෙකුට මේ ඒක දකින්නකොටම භීතිකා ඇති කරනවා. භ්‍රාන්ති ඇති කරනවා. එහෙම නැත්නම් ඒක බොහොම ප්‍රියමනාප සුබ විදියට පේන්න පටන් ගන්නවා. ඉවර ගිය ආත්මවල තැම්පත් වෙලා ආපු දේවල්. ඉතින් ওই දෙකම යෝගාවචරයේ අයින් කරනවායි කියන එක නැත්නම් මේ දෙයක් දැකපු ගමන්ට ප්‍රතික්‍රියා නොකර ඕක හුදු සංඥාවක් විතරයි. ස්පර්ශයෙන් පස්සෙත් වෙන සංඥා වර්ගයක් තියෙනවා. ස්පර්ශයට ඉස්සලත් වෙන සංඥා වර්ගයක් තියෙනවා. අපි ගෙනාවු ජම්මාන්තරගත ඒ කර්ම ශක්ති. එහෙම නැත්නම් මේ ආශය අනුසේ ඥාන නැත්නම් අපේ ඇබ්බැහි නැත්නම් අපි ආසන්න පුරුදු ඒ නිසා දෙයක් දකින්නකොටම අපේ හිතක විනිශ්චය කරලා ඉවරයි. ඒ නිසා මේ ධාතු නානත්වයේ නිසා වෙන සංඥා නානත්වයේ ওই හිතෙන් තරම් සරල නැහැ. අඩු ගානේ දෙතෑවර. ඉතින් ඒ නිසා යෝගාවචරයේ කොච්චර ප්‍රවේශම් වෙන්න ඕනද මම දැක්කා කියන්නේ ඉස්සලා නැත්තම් දැක්කේ අහවල් දෙය කියලා වෙලා නම් කරන්න ඉස්සලා ඒ නම් කිරීමට කොච්චරක් මෝඩකම් බලපානවද කියලා. කොච්චරක් ගහපා දීමක් අපි කරනවද? ඉතින් ඒක නිසා ප්‍රකාශ කළ පමණින් අපි ඒක මම දැක්කයි කියලා ප්‍රකාශ කළ පමණින් අපි සමාජයට කොමිට් වෙනවා අහු වෙනවා. අපි ප්‍රකාශ කරන තෝ දැකලා ඒකත් වෙන්න පුළුවන් මේකත් වෙන්න පුළුවන් කියලා නැවත නැවත බලන එකට කියනවා විපස්සනා කරනවා කියලා. දැකලා ප්‍රකාශයක් කරලා කවුරු ඇවිල්ලා කිව්වොත් මොකද්ද උඹ දැක්කේ එහෙම නිකක් නෙවෙයිනේ උතන තියෙන්නේ මෙහෙමයි කිව්වොත් එimhe අපි දිග කතන්දරයකට අහුවෙලා නඩු වලට අහුවෙලා පටලැවිලි වෙලා ඒක තමයි ජනමාධ්‍ය කියන්නේ. ජනමාධ්‍ය ඔය සම්පූර්ණ පටලැවිල්ල කරනවා අපට. ඒ නිසා හාවා බුදියාගෙන ඉන්නේ බෙලි ගහක් යට. බෙලි ගෙඩියක් වැටෙන්නේ තල්ලත්තක් උඩට. නමුත් හාවට එන සංඥාව අහත කඩා වැටෙනවා. ඉතින් හාව දුවපන් අම්මා කකුල් හතරම දිදුවන්. ඉතින් කැලේ ඉන්න හැම සතෙක්ම පිළිගන්නවා මේක අහිංසක එකෙක් නේ. ආවා කියන දේ උඩ බොරු කියන්න ඕන කමක් නැහැනේ. ඔක්කොම පිළිගන්නවා. ඔව්. ආහත කඩා වැටෙනවා තමයි. ඉතින් ආහත කඩා වැටෙනවනේ ඉක්මනට දුවන්න එපායි. දැන් මේ කොරෝනා වලට දුවනවා වගේ. කොහෙද දුවන්නේ? දිව්වත් කොරෝනා, හිටියත් කොරෝනා, හිටියෙත් කොරෝනා වල. ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඇති වෙච්ච සංඥාව නිසා හිතින් දුවන දෙවිල. සිංහෙක් විතරක් සිංහාවලෝකනේ බල්ලා කියන කොහෙද යකෝ දුවන්නේ කියලා. ඒකට උත්තර දෙන්න තරම්වත් වෙලාවක් නැහැ. මේ ආස කඩා වැටෙනවා මේ කවුද කිව්වේ? අනේ මන් දන්නේ මේ කට්ටියම කැලේ කඩාන දුවනවා කියලා අන්තිමට ඒ කියාපු එකට මුල් වෙච්ච හාව හොයා ගන්නකොට ඒක විහිළුවක්. අලියක් දුවනවා ගෝණක් දුවනවා. දැන් කොරෝනා ඇති කරපු එක්කන කවුද කියලා මේ දවස්වල හොයලා මොකද්ද කචල්ලෙකුත් තියෙනවා. ඉතින් ඒව එහෙම හොයනකොට මේ රට රාජ්‍යවල වල අරගෙන තියෙන මේ ඇඳිරි නීති තීන්දුව එව්වත් එක බලනකොට පට්ටපල් විහිළුවක් තියෙනවා. හැබැයි පුදුම තාලෙට මේ ජනමාධ්‍යද බිස්නස් එකද මේ සංචාරක ව්‍යාපාරද හෝටල් කර්ම සීර්ම කරයි. ඉතින් මේකේ කවුරු හරි කරපු මගුලක්ද මේක නැත්නම් වෙච්ච එකෙන් ලාභයක් ලබන්න හදනවද නැත්නම් ඇත්තටම ඉතින් ඔය නිකන් හුදු කර්මයක්ද කියලා මොනම තාලෙන්වත් කියන්න බෑ. ජනමාධ්‍යයක් නොතිබුණා නම් කියන්න තිබ්බා. මේකේ ඒ තරම්ම අවුල් කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ ධාතු නානත්වයේ කියන ප්‍රශ්නය සංඥා නානත්වයට ගියාම මේක දසදහස් ගුණයකින් සංකර වෙන්නේ කිව්වොත් විතරයි. මොන ධාතු නානත්වයකවත් මොන නන්නත්තානවත් කාටවත් කතා කරන්න තෝ නිකන් හිටපන්. ඉවරයි. ප්‍රශ්නේ ඔතනම ඉවරයි. දැන් ඒකනේ අපිට බැරි. යමක් දැක්කොත් ඒක නොකිය ඉන්න බෑ. ඉතින් ඒකෙන් දන්නේ මේ කියමන නිසා හරියට කියා ගන්න බැරි වීම නිසා විශාල සංනිවේදන ප්‍රශ්න සංඥා ප්‍රශ්න ඇති වෙලා අන්තිමට අපිට මේ අදාළ නැතිවක් ඒක වැඩි වෙලා ගිහිල්ලා අපි මේ වරද්දාගත් එක මත තාම උසාවි යනවා නඩු කීප හැටි වැරදි කීප වෙලාව වැරදි ඉතින් මේ කට පරිසම් කරගන්න බැරි නිසා සංඥා නිදාන අනිප පංච සංකා ඒ සංඥාව නිදාන කරගෙන හට ගන්න ප්‍රපංචය තමයි විතක්ක ਵਿਚාර වශයෙන් ඇතුලේ ගොජ දාන්නේ. ඒක තමයි පස්සේ වචී සංඛාර වශයෙන් එළියට එන්නේ. ඉතින් මේ වචී සංඛාර බවට පත් වුණාට පස්සේ ඇත්තු 20ක් දාලවත් කියවන ලද වචනේ අදින්න බෑ කියනවා. අපි කාට හරි මොනවා හරි කියනවා. ගෙදර ගෑනට කියමුකෝ. එහෙම නැත්නම් ගෙදර මිනිහට කියලා. කීලිවල පස්සේ බලනකොට අනේ යෝධි ඒක නැහුණා වගේ හිටපන් කිව්වොත් දීගේ කැඩේ. කද්දාවත් නෑ ඒක උඹට නෙවෙයි කිව්වේ මම වෙන කෙනෙකුට කිව්වේ මං ඉතින් අනේ ගෙවල් වල ඒවට තියෙන නරිවන්දන් කිලෝරක් නෑ
ඉතින් ඒ වෙනුවට දැන් මම මගේ ගෑණිට කිව්වයි කියමු අපරාධේ මට ගෑණියක් නැති එකයි ප්‍රශ්නේ තියෙන්නේ කමක් නැහැ. ගෑණි පිළිගන්න කැමති නැහැ. මොන තාලෙන්වත් පිළිගන්න බෑ. දික්කසාදේ හොඳයි ඔහොම නම් බෑ. ඊට පස්සේ මට ගෑණි බයින්නවනේ. උඹ මෙහෙමයි කියලා. දැන් බුදුරජාණන්සේ කියනවානේ ඒක නෑ වුණා වගේ හිටපන් කියලා. ඒත් ප්‍රශ්නේ ඉවරයි. හොඳටම මගේ අතින් වැරදිලා අහුවෙලා මම ඉතින් ජඩේක් වෙලා කමක් නැහැ හොඳටම බයිනවා. ඉතින් මට එහෙම ඉන්න බෑනේ හොම්බ තලන්න හිතෙනවනේ. දෙකක් දෙයන්න හිතෙන එකක් සැරයක් කිව්ව කරබහින්න බෑ. දෙකක් කිව්වා දැන් කචුකුචු ගහනවා. දීපුවාම දෙකක් ඔන්න කචා. ඉතින් එක දවසක් මිනිහෙක් ගියාලු මේ දීගේ කන මිනිහෙක් ගෙදර. අම්මා බලන්න. අම්මා ගියාට පස්සේ ඌට වෙල්ල වැහුම් හදලා දුන්නා. ඒ පුදුම රසයි. වෙල්ල වැහුම් කියන්නේ නිකන් මේ මම දන්නේ ඔයගොල්ලෝ මොනවද කියනවද කියලා. නම තේරෙයි මං කියනකොට. දැන් තෝසේ වගේ එකක් හදනවා. ඒක ඇතුළට පැණි පුහුල් දාලා මේ පොල් පැණි දාලා රෝල් කරනවා. ඉතින් මං කට දෙපැත්තෙන් පැණි පෙටි කාලා ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා හිටවල අපේ ගෑණි දන්නේ නැහැ මේ මගුල හදන්න කියලා ගෑණි කියන්න ඕනේ. මේ වෙල්ල වැවුම් හදලා දෙන්න කියන්නේ. මට ඒ තරම්ම ආසාව. ඉතින් වක්කඩෙන් පහිනකොට මේ අර නම මතක නැතුව. ලෙල්ල කැවුම් කියලාලු මතක් වුණේ. ඉතින් මිනිහා ගෙදර ගිහිල්ලා ගෑණි කිව්වලු ගෑණිය මෙහෙම හොඳ රස කෑමක් අම්මා හදලා දුන්නා. බොහොම හොඳයි. මේ උඹත් හදපන්කෝ. මොකක්ද හදන්නේ කියන්නේ? ලෙල්ල කැවුම්. ගෑණි කොල්ල මන් දන්නේ නැහැ. එතකොට ආයෙසරයක් කළා මම අපිට කිව්වනේ යෝධි හදපන්කෝ කියලා. ඉතින් මොනවද හදන්නේ කියන්නේ? හදන්නේ කියන්නේ ලෙල්ල කැවුම්. ඉතින් මේකක් දන්නේ නැහැ කිව්වා. ඒ තුන්වෙනි සැරේ නෝට ඉතින් ගෑණිත් අනම්මනම් කියනවනේ. හතරවෙනි දවසේට දීපුවාම ගෑණිට එකක් තොල ඉදිපිලාවලු කහපු පාට. අල්ලපු කිද කියන්නේ උළු මොකද යකෝ මේ මූණ නිකන් වෙල්ලවහන් ගෙඩියක් වගේ මේ තොල පැටලිලා තියෙන කියනකොට මිනිහට මතක හරි අන්න ඒක තමයි කෑම මේ වෙල්ල වැහුම් ලෙල්ල කවුන් නෙවෙයි කියලා අන්න ගෑණිගේ තොල වෙල්ල වැහුම් ගෙඩියක් වෙන්න වගේ දීපු දවසේ ඔන්න අල්ලපු ගෙදර ගෑණියා විලා අහනවා මොකද යෝධිය උඹ මේ තොල නිකන් පෙරලිලා වෙල්ල වැහුම් ගෙඩියක් වගේ කියලා. ඉතින් ඔය වගේ ප්‍රශ්නවලදී කීයක් අද දික්කසාද වෙනවද? මේ මම කියන්න උත්සාහ කරන්නේ මේ ධාතු නානත්වයේ කවදාක ප්‍රශ්නයක් වෙන්නේ මේ විතක්ක ਵਿਚාර දෙකට සහ මේ වචී මේ ඒවට කියන මේ විපහාරය කියලා. කාටරි කියපු ගමන් ඒක ඉවරයි. ආය අදින්න නම් බෑ ගොයියෝ අලියෝ 20ක් දාලවත් අදින. ඔය ඡන්දවලට ගියාට පස්සේ මිනිස්සු ඔය කටමැත්තක දොඩවන්න ගිහිල්ලි වඩලා මොකක් හරි එකක් ඇදලා ආපුවාම එහා පැත්ත කියනවා මෙයා මේ වෙලාවේදී මෙහෙමත් කිව්වනේ කියලා. අර මනුස්සයා ඉතින් බලනෝ ඇත්ත තමයි කියවිලා නම් තියෙනවා. අනේ ඡන්දෙන් පරාදයි. ආයේ කිව්වට ගන්න බෑ. නමුත් මම මේ කියන්නේ මට පුළුවන් ඕනම කෙනෙක් කරපු දෙයක් කියපු දෙයක් නෑ වුණා වගේ ඉන්න. ඒකෙන් තමයි මේ ප්‍රශ්නේ විසඳෙන්නේ. අපිට බෑ ලෝකෙ නිවන් දකින්නකන් ඉන්න අපේ ධාතු නානත්ව නිසා සංඥානාන්තත්වේ නැති වෙන්නේ. ඒ කවුරු මොනවා කිව්වත් මොන තරම් ගහපා දීලා කිව්වත් මොන තරම් උසාවියක දීලා කිව්වත් මොන තරම් දිවුරුම් දීලා දිවුරුම් ප්‍රකාශයක් වශයෙන් කරත් නෑ වුණා වගේ ඉන්න පුළුවන්. ඒ කියන්නේ ඔය කියන කිසිම දෙයක කිසිම වටිනාකමක් නැහැ. පොත උඩ තියලා බයිබලයේ උඩ අත තියලා නැත්නම් 550 ජාතික උඩ අත තියලා කිව්වත් ඒ මිනිස්යාගේ සීල සමාධි ප්‍රඥා වලට කිසිසේත්ම බලපෑමක් නැහැ. ඒ සියල්ල අමතක කරන්න පුළුවන්. ඉතින් අමතක කරන්නේ මොකටද? මේ මාසේ මේ ධාතු නානත්වයට ගිහිල්ලා පොට වරද්දාගෙන මේ කතා කරන්නේ. ඉතින් ඊට පස්සේ ආ ගහ කට උල් කරගෙන අරේ දාගෙන මේ දාගෙන ඔප්පු කර කර පෙන්නන්න හැදුවට මොකද? ඉව හත පහක වටිනාකමක් නැහැ. මේ මිනිසයා කවදාවත් පරිශන කළා නෙමෙයි කියන්නේ. පරීක්ෂා කළා තමන් කරලා නෙමෙයි. ඉතින් මම මේක කීපතාවක් කියලා තියෙනවා. මට ඒක මම නම නොකිය කියන්නම්. ඒකට මම හිතන්නේ මගේ වෙන්න තියෙන මේ දෝෂේ අඩුවේයි. ඒ පුනරුත්පත්ති පිළිබඳව විශේෂයෙන්ම ගවේෂණය කරපු කෙනෙක් 70 ගණන් වල මම හිතන්නේ. ලංකාවට ඇවිල්ලා නුවර ෆවුන්ඩේෂන් ඉන්ස්ටිටියුට් එකේ ටෝක් එකක් දුන්නා. ඒක මනස ලංකාවට ආපු එකත් ලොකු දෙයක්. ඒ තරම්ම වැදගත්ෙක්. ඉතින් ඇවිල්ලා ඉතින් මට ඒ දවස්වල ගොඩක් සමීප උදව් කෙරුවා ડોક્ટર පරාක්‍රම ෆර්නෑන්ඩෝ. ඉතින් ආ ගිහිල්ලා තිබුණා සාකච්ඡාවට. එයා සාමාන්‍ය මඬුල වල ඉන්නවා. ඒ කට්ටිය වේලුවන ධම්ම ගෲපේ තියා කියලා විනාඩි 55ක් තුල පෙන්වවලු 10 දෙනෙක්ම ගිය ආත්මෙදී විවිධාකාර හදිසි අනතුරට ලක් වෙලා මේ ආත්මෙදී උපන් ලප සහ විකෘති ශරීර ඇතුව අම්මලා තාත්තලා හඳුනාගෙන පොටොත් අරගෙන පෙන්වවලු මේ පොතකුත් පරිශනත් හදලා
කිව්වලු මේ තරම්ම මේක ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් ඒ පුනරුත්පත්තියේ ඇත්තක් තියෙනවා කියලා මේ ඇමරිකන් විද්‍යාඥයෙක් කියලා අන්තිම විනාඩි 5 කිව්වලු මම මේ විනාඩි 5ක් තියෙනවා කැමති කෙනෙක් ප්‍රශ්නයක් අහන්න කියලා. ඒ ડોક્ટર ෆර්නෑන්ඩෝ හිතුණලු අහුල ප්‍රශ්නයක් අත උසලා කිව්වලු මහත්තයා පුනරුත්පත්තිය පිළිගන්නවද කියලා. ඊමණසේ කිව්වලු මයි ජීවිතේට මං හිතලවත් නැහැ කිව්වලු එහෙම එකක්. මුළු ලෝකේ වටේ යමින් පුනරුත්පත්තිය ඔප්පු කරලා පෙන්නනවා. මම පිළිගන්නවද කියලා දන්නේ නැහැ. ඉතින් ડોક્ટર ෆර්නෑන්ඩෝ ආහන්න ගියේ පිළිගන්නව නම් තමුසේ පුනරුත්පත්තිය දන්න මිනිහා දේශනාදීදී ඇවිදින එක දෝයි කරන්න ඕනේ. තමුසේගේ භාවනාවක් කරගන්න එපායි. ඒක අහන්න හම්බුනේ නැතුළු එමන්සා කිව්වලු මම පුනරුත්පත්තිය අනුන්ට කියලා දීදී ගියාට මම පිළිගන්නවද නැද්ද කියලා මම දන්නෙත් නැහැ කියලා. ලංකාවේට එන ලෝකේ ඉන්න ඔක්කොම විද්‍යාඥයෝ ඔච්චරයි. ඔය බරපතල පොත් මම කියවන එක මගේ තියෙන වැරද්දක්. ඉතින් ඒගොල්ලන්ට ලෝකේ තියෙන තු උසස්ම සම්මාන දීලා තියෙනවා. මේ මිනිස්සයා දන්නේ බුදු කෙනෙක් ලෝකේ ඉපදිලා තියෙනවා කියලා. මේ මිනිස්සයා දන්නේ ධර්මයේ කියලා එකක් තියෙනවා කියලා. ඉතින් ඒගොල්ලොන්ට තෑගි දෙන අය දන්නෙත් නැහැ. තෑගි බලන තෑගි ලබන අය දන්නෙත් නැහැ. මමත් පොත කියවනකොට බුදුන් ඉපදුනේ නැහැ කියලා හිතාන කියවන්න ඕනේ. නැත්තම් රස විඳින්න බෑ. ඒ තරම් ලෝකයක අපි ජීවත් වෙන්නේ. අද අපිට මේ ඔක්කොම විස්තර දෙන අපිට ව්‍යවස්ථාව සකස් කරලා දෙන භාෂාව හදලා දෙන විෂයන් හදලා දෙන ආර්ථිකය උගන්වන ඔය එක්කෙනෙක්වත් මේ සරල වශයෙන්වත් සීලෙවත් නැහැ. සරල වශයෙන් බයලජ්ජා දෙක පිළිගන්නෙත් නැහැ. ඒගොල්ලෝ දන්නෙත් නැහැ මේ සමාධියක් තිබුණොත් විතරයි නීවරණ නැති වෙලා ඈත මෑත පේන්නේ කියලා. ඒගොල්ලෝ තමයි අපිට ඇවිල්ලා ටයි කෝට් දාගෙන මේ උෂ්ණ රටේ ඇවිල්ලා දාඩිය දාන ගමනුත් ටයි කෝට් දාගෙන ඉන්නේ. ටයි කෝට් උන්ට ඕන උන්ගේ රටවල් වල එලිලා මැරෙන්න. මෙහෙට ඕනේ නැහැ. ඒත් ඇවිල්ලා කරන්නේ ඉතින් අපි මෙව්වනේ කන්නේ. මේ ධාතු නානත්තේ දන්න මනුස්සයාට සංඥා නානත්තේ ගැන කුමන කතාවද? යකඩ මල්ලට ගුල්ලු ගැහුවා නම් හාල් මල්ල නොබල විසිකර කියලා තියෙනවා. මේ දෙන මේ සංඥානානත්වයේ අල්ලගෙන අපි එක එකනාට එක එක රස මතු කරලා දෙන්න අහු වෙන්නේ සංඥානානත්වයට අහු වෙන්නේ කතාවට ගියොත් විතරයි. කතා නොකර ඉන්නවා නම් එහෙම නැත්නම් ඇතුලේ කොච්චර දෝ කතාවක් තියෙන්න පුළුවන්. ඒක විපහාරයට ගියේ නැත්නම් සංඥානානත්වයේ ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා අපි මේ අද සංසාරේ විඳවන්නේ අපි ਬਾගෙට දැකපු ਬਾගෙට දැම්පිච්ච ආල පිළිබඳව කතා කරන්න ගිහිල්ලා. ඊට පස්සේ ඒක ඔප්පු කරලා පෙන්නන්න එපායි. එහා පැත්තේ ඉන්නෙත් ඒ වගේ මේ ධාතු නානත්තේ සංඥා නානත්තේ දැනගත්ත සරුවච්චන් වහන්සේ කෙනෙක් නෙවෙයිනේ. එහා පැත්තේ ඉන්න කෙනත් ඒ වගේම ਬਾගෙට තැම්පිච්ච ආලයා. ඉතින් ඌව ගහපාදීදී ඉන්න එකයි තියෙන්නේ. ඒ සංඥා නානත්වයේ ආපු ගමන් එයා ඊට පස්සේ සංකප්ප ඥානත්වයකට යනවා. ඒව සංකල්ප බාටපත් කරගන්නවා. මේක මේ භෞතික විද්‍යාත්මක සංකල්ප, මේවා රසායන විද්‍යාත්මක සංකල්ප, මේවා ගවේෂණාත්මක සංකල්ප කියලා. ඉතින් ඒ සංකල්ප මගේ කරගන්න. ඒකට ඇත්තට අහේතුකෝ නෙවෙයිලු සරුවචනාංශයේ මේ දීඝනිකායේ බ්‍රහ්මජාල සූත්‍රයේ මේ වගේ මේ සංකප්ප වෙනස් වෙන්නේ සංකප්ප රාගෝ පුරුෂස්ස කාමෝ කියලා. එයා පුදුම ආසයි මම හදාගත්ත සංකල්පෙට. එයා මේ කෑනුන්ට පිරිමින්ට නෙවෙයි ආසා. මේ තමන්ගේ සංකල්ප වලට. තිත්තේව චිත්‍රානි සතේව ලෝකේ අතිත්ත දීරෝ විනේති චන්දං කියලා කියනවා. ඥානි නතේ කාමා යානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරුෂස්ස කාමෝ. මිනිස්සු මේ ලෝකේ තියෙන විචිත්‍ර දේවල් වලට නෙවෙයි කාමයි කරන්නේ. තමන්ගේ සංකල්ප වලට. මම හදාගත්ත මගේ සංකල්පයට කැමති නම් ඒ ගුරුනාන්තේ හොඳයි. මම හදාගත්ත සංකල්පයට කැමති කතා කරන හාමුදුරුවෝ හොඳයි. නිවන දුන්නත් එකයි නැතත් එකයි. ආනේ සංකල්ප හදාගත්තට පස්සේ ඒ සංකල්පේ හදන්නේ සංකල්පයට ආසන්න කාරණා වශයෙන් තියෙන සම්මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකප්ප කියන විදිහට මිච්ඡා දෘෂ්ටි. ඉතින් මම මේ කියන්න හදන සූත්‍රයේ බ්‍රහ්මජාල සූත්‍රයේ දෘෂ්ටි 62ක් තියෙනවා. මේ වගේ පටල වෙන්න පුළුවන්. ඒක මහ පුදුමාකාර බ්‍රහ්මජාලයක්. බුදුන්සේ සඳහන් කරනවා මම මේ ලෝකෙට ආවේ බුදුනේ උඹලට මේ සීල උගන්වන්නවක්වත් සමාධි උගන්වන්නවත් නෙමෙයි මේ පැටලලා තියෙන ජාලයෙන් ගලවලා දාන්න. මේ බ්‍රහ්මජාලේ මොකද්ද? ධාතු නානත්වයෙන් සහ සංකප්පනා සංඥානානත්වයක් ඇවිල්ලා ඊට පස්සේ සංකප්ප ඥානත්වයක් තියෙනවා. ඒ නානත්වය මේ බඹ දැල කෙලවරක් හොයන්න බෑ. බුදුහාමරෙන් ප්‍රකාශන කරලා. හැබැයි
ඒ හැම දෘෂ්ටියක්ම විස්තර කළා සරුවචන සඳහන් කරන හැම දෘෂ්ටියක්ම අහසෙන් ඇවිල්ලා නැහැ ස්පර්ශයක් ඇතුවමයි ඇවිල්ලා තියෙන්නේ. තදපි පසපච්චා. කවුරක්වත් ගොතප එකක් නැහැ එතන. ඒ මිනිස්සයා අර බෙලිගහයට පුදිය ගත්ත හාව වගේ ඇත්තටම පුදියලා තියෙනවා. ඇත්තටම බෙලිගෙඩියකුත් වැටලා තියෙනවා. ඇත්තටම හිතලා තියෙනවා හත කඩ වැටෙන්නේ කියලා. ඊට පස්සේ ඌ අහිංසකයි. එහෙම නැතුව මේ හාවා නිකන් මේ හත කඩ වැටෙනවා කියලා මිනිස්සු කලබල කරන්න දූපදෙවිල්ලක් නෙවෙයි. ඒ නිසා මේ ධාතු නානත්වයේ තමයි ස්පර්ශය තමයි මුල් වෙන්නේ. මුල් වුණාට පස්සේ එයා ඒක හරියට තේරුම් ගත්තේ නැති නිසා මත ප්‍රකාශ කරනවා. එහෙම නැත්නම් සංකල්ප වලට යනවා. සංකල්පයට යනකොට අපි දෙන්නෙක් අතර sannivedana වලට යනවා. එහෙම නැත්නම් ආචාර ධර්ම වලට යනවා. ඊට පස්සේ අපි අනිත් කෙනාට එක්ක හරි පැත්තට නැත්නම් නොමග පැත්තට නොමග යවීමක් හෝ මග යවීමක් කරනවා. ඒ ගියාට පස්සේ ඉතින් අපි වග වෙලා ඉවරයි. ඒක නිසා කියනවා කවදාකවත් අනුන්ගේ මානසිකත්වයට අත තියන්න යන්න එපා. අම්මා අප්පා වුණත් කරන්න යන්න එපා. ගුරුවරයා වුණත් කරන්න යන්න එපා. මොකද මේ මිනිස්සයා මේ ඔද්දල් වෙච්ච තුවාලයක්. මේ මිනිස්සට කොහෙද හරි වැරදි කියලා දෙන්නේ. දෙන්නම බෑ. කොටිම්ම කියනවනේ දෙන්නම බෑ. ඒකයි සරුවචන්සේ බණ කියමන පවා නොකරන්න හිටියේ. ඊට පස්සේ තමයි බ්‍රහ්මයා ඇවිල්ලා කිව්වේ නෑ සමහරුන්ගේ දූවිලි අඩුයි ඇස්වල කියන්නේ. ඉතින් බුදුරජාණන් ළඟට ආවොත් කවුරු හරි එයාට එයාගේ ප්‍රශ්නේ අහලා මේ කාරණාව අහලා කියලා දෙන ගතියක් තියෙනවා. එහෙම නැතුව අපි ළඟ තියෙන මේ ධාතුනානත්වයේ තියාන අපි ළඟ තියෙන මේ සංඥානානත්වයේ තියාන අපි ළඟ තියෙන මේ සංකල්පනානත්වයේ තියාගෙන අපි තව කෙනෙකුට දෙන්න තියා අපේ අවුල ලියා ගන්නවා. නැත්නම් මගේ අවුල ලියා ගන්නවා කියන එක පවා ඊටාම දුෂ්කරයි. ඒ මොකද එක අරමුණක් කරන භාවනා කරනකොට ඒ අරමුණේ පේන්න පුළුවන් මේ 11 ආකාරයේ දකින්නකොටම ඒ පුද්ගලයා තුළ ඇති වෙන්න පුළුවන් මේ එක එක සැක සංකා අදිමොක්කයක් නැතිකම පෙරදැක්මක් නැතිකම පැහැදීම වෙනුවට නිකන් මුලින් දුතුරා දැම්මා වගේ ගලවලා දාන ගතියක් එනවා. ඉතින් ඒ වෙනකොට යාට සපයලා තව කෙනෙකුට මෙන්න මේකයි උනේ කියලා කියන්න ඉස්සර වෙලා ඕක වෙන දෙයක් වඩටපත් වෙලා ඉවරයි. ඒ තරමට මේක වෙනස් වෙනවා. ඉතින් ඒක නිසා අපි යමක් කිව්වයි කියලා කියන්නේ ගලේ කෙටුවා වගේ අය අදින්න බෑ. ඉතින් ඒ නිසා සංකප්ප මට්ටමට යනකොට සංඥා මට්ටමින් එහාට ගිහිල්ලා සංඥාව සංකප්පයක් වඩටපත් වෙන්නේ පත් උනායි කියලා වැටෙන්නේ තවත් හිතක් අමාරුවේ දැම්මට පස්සේ. තව කෙනෙකුට ලනුව දුන්නාට පස්සේ තමයි. ඊට පස්සේ ඒක සංකල්පයක් කියනවා අර ළමයි කිව්වේ මෙහෙමයි කියලා එක එක ඉතින් ගොඩක් සංකල්ප જાති කියනවා. මෙන්න මේ සංකල්ප අතර විශාල වාද තියෙනවා. ඒව තමයි බ්‍රහ්මජාලය කියලා කියන්නේ. ඒ සංකල්පයක් ගත්ත කෙනා මැරෙනවා ඒ මතින්. එයා මේ කාමයට නෙවෙයි ආස කරන්නේ සංකප්ප රාගෝ පුරිසස්ස කාම. මං ඇති කරගත්ත මතය මගේ මතිය අපි කියනවා මේ බමුණු මත කියලා જાතියක් තියෙනවා. හනමිටි මත කියලා. ඒ මතයේ ගත්ත මනුස්සයා මැරුවත් උගේ ගතිය ඌනාරී මැරුවා. ඒකමයි. ඒ මොකද යාට ඒ ස්පර්ශයමයි ලැබෙන්නේ. ඒ බැල්මෙන් බලනකොට ලැබෙන හැම එකම ලැබෙන්නේ ස්පර්ශයටමයි. ඒ සංඥාමයි තහවුරු කරන්නේ. ඉතින් ආව කෝවිද ආලරත් කරත් කරන්න බෑ. මේකේ කෙරෙන තැන තමයි අරමුණක් දිහා බලලා ඒ අරමුණේ හැම දෙයක් දිහාම ඕනම දෙයක් වෙන්න පුළුවන් කියලා මේ choiceless awareness එක. ඒක ඕනම දෙයක් වෙන්න පුළුවන්. මේක විය යුතුයි මේක නොවිය යුතුයි කියලා අපි ළඟ තියෙන හරි වැරදි හොඳ නරක මනාපමනාප පැත්තකට දාලා බලන කෝව තුල ඒ පෞරුෂත්වයේ දී වෙන්න පටන් ගන්නවා. පෞරුෂත්වයේ තියෙන මනාපමනාප දී වෙන්න පටන් ගන්නවා. පෞරුෂත්වයේ මේ ගහපා දෙන ගතිය මේ සංකල්ප වලට ඊට පස්සේ මේ පෞල් කඩා හිරෙන හැටි ලිටල් කී ස්මිත් කියන පොතේ ලොක් ස්මිත් කියන පොතේ ඥානපෝනික සාංශික කියනවා මේ සංකල්පයක් විනාශ වෙච්ච ගමන් මිනිස්සයා ඕනම දෙයක් දීලා දානවා අතහැරලා දානවා. ඒකේ ඉන්න කාලේ ඒකට කැමැති වෙලා ආසාවෙන් රැකගෙන මනාප කරගෙන ඉන්නවා. ඒක වෙනස් වුණානේ. එතකොට අතහරින හැටි ඒක විසි කරන හැටි අර හොම්බ කරන්න දඟලපු එකක්වත් මතක නැහැ. ඒ තරම්ම චපල විදියට අපේ සංකල්ප අපිව දාස භාවයේ තියාගෙන අපිව බැඳගෙන යනවා. ඉතින් ඒක අපේ වෙලා එතකොට. මගේ මට්ටමට යනවා සංඥා වලින් එහාට ගිය ගමන් සංකප්ප වලට යනවා. මේ සංකප්ප ඉපදිච්ච ගමන්
මේක කරන්න ඕනේ මේක නොකළ යුතුයි කියලා ඡන්ද කියලා කියන උතන ඇත්තටම මනාපමනාප දෙක ඇති වෙලාම වගේ තමයි සංකප්ප ඇති වෙන්නේ. සංකප්පත් එක්කම මනාපමනාප ඇති වෙනවා. එයාගේ සංකල්පේ පරද්දන්න ඕනේ. මගේ සංකල්පේ දිනන්න ඕනේ. ඊට පස්සේ සංකප්ප රාග බුද්ධ ජානනාතේ ගාථාවෙම සඳහන් කරනවා නිති කාමා යානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. නති කාමා යානි චිත්‍රානි ලෝක සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ තිත්තේව චිත්‍රානි තතේව ලෝකේ අතෙත්ත දීරෝ විනේති ඡන්දා. ඒ ලෝකේ විචිත්‍රත් එහෙම තිබිච්චාවයි. උඹ ඔය සංකල්පත් ගණන් එපා ඡන්ද ගැන පොඩ්ඩක් බලපන්. ඔබ හැම වෙලාවෙම මනාපමනාප දෙකක් තියෙනවා. මනාපමනාප දෙක අවුස්සන්නේ එහෙම නැත්නම් ඒකට ක්‍රියාත්මක වෙන්නේ මේ සංකල්ප මත තමයි. ඒක නිසා මේ සංකල්පයක් පාටපත් වෙන්නේ උඹේ ඔය අහන පිට බැඳගත්ත මනාපමනාප දෙක මත. ඒ මනාපමනාප වලට ඇති ඡන්දය කැමැත්ත වෙනුවෙන් අපි කැප නොකරන දෙයක් නැහැ. පුදුමාකාර කැපකිරීමක් කරනවා. ඒක නිසා ඡන්ද මූලකා සබ්බේ ධම්මා. කැත වැඩ කරන්නත් කාම ඡන්දේ පුදුම විදියට මුල් වෙනවා. හොඳ වැඩ කරන්නත් කුසල ඡන්දේ පුදුම විදියට මුල් වෙනවා. සියලු දෙයට මුල් වෙනවා. ඉතින් ඒ අනුව තමයි සංකප්ප ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒ කෙනා ඊට පස්සේ විනිශ්චයකට යනවා. මේක හරි මේක වැරදි. මේක මගේ මනාපේ මේක මගේ අමනාපේ කියලා. එයාට තේරෙන්නේ නැහැ ඒක එච්චර අසාධාරණ දෙයක් කියලා. හරි අහිංසකයි. ඡන්ද කියන එක හරිම අහිංසකයි. අහිංසක වුණාට ඒ මිනිස්සයා මේ කඩුව ගිල්ල වගේ වෙනවා. උදැල්ලට මිට ගැහුවා වගේ වෙනවා. ඒ මනාපේ ඔප්පු කරලා දෙන්න. ඒ නැත්නම් ඒ ඡන්දය සාදි කරගන්න කියලා දෙන්න, ගහපා දෙන්න ආයේ මොනවත්ක්ම නැහැ. මොනම දෙයකවත් සීමාවක් නැහැ. දඟලිලා දිහා බලනකොට මං හීනෙත් ඒ අදහස තියෙනවා. බිව්වට පස්සෙත් ඒ අදහස තියෙනවා. කොච්චර මතු පිටින් අපි ඇසුරු කරත් අර යටින් වැඩ යනවා මූට කවදා හරි මේක කියලා දෙන්න ඕනේ කියලා. අම්මට තාත්තට කියලා දෙන්න හිතනවා, දෙමව්පියන්ට ගෑණිට කියලා දෙන්න හිතනවා, දරුවන්ට කියලා දෙන්න හිතනවා. මේකේ ඒ තරම්ම මෙයා අල්ලගෙන ඉන්නවා මේක හරි කියලා හිතාන. ඉතින් හැම වැඩකම මේ ගන්ධස්තරේ තියෙනවා. මේ හැම වෙලාවෙම ඉඟියක් තියෙන. හැම ක්‍රියාවකම ඉඟියක් තියෙනවා. ඉතින් මේ ඡන්දය ඒ තරම්ම කිට්ටු බලපාන නිසා පුදුමාකාර දැවිලි තැවිලි වල ජීවත් වෙන්නේ. මේ මනුස්සයත් එක්ක කොච්චර ඇතුළේ ලං කරත් මේ මනුස්සයාට මේ කාරණාව කියා ගන්න බැරි වුණානේ. මේක ඔප්පු කරලා දෙන්න බැරි වුණානේ. කියලා පුදුමාකාර පරිලාහයක ජීවත් වෙන දැවිලි පරිලාහ. ඉතින් මේක කිසි කොහොම කරගම්දෝ කියලා ඒ දඟලන දැඟලිල්ල නිසා මේ පරිලාහ නිසා මුළු ජීවිතේම පරිේෂණ කරනවා. කොහොමද මම මේක අසවලාට කියලා දෙන්නේ? හැබැයි තමන්ගේ නිවන් දැකීමක්වත් හෝ වස්තු වල තියෙන විවිධ නානත්වයේ හෝ මේක සංඥාවක් පටලවා ගැනීම නිසා ඒකේ මෙහෙම කියතයි සංඥාව පටලවා ගත්ත කෙනාට විතරයි යෝග ගහපා දීම අවශ්‍ය වෙන්නේ. සංඥා පටලවා ගත්ත නැති කෙනාට එහෙම කාටවත් කියලා දීමට ගායක් නැහැ, උණක් නැහැ. පැටලිච්ච අයමයි මේ සමිති සමාගම් පිහිටුවාගෙන මේ කියාපාන්න හදන්නේ. ඒ කියාපාන ගතියෙම ඒකට තියෙන උනෙම්ම කියන්න පුළුවන් මේ මනුස්සයා වලිග උඩ වාඩි වෙලා ඉන්නේ කියලා. වලිගික සාදාලා නැහැ ඉඳගත්තා නම් ඔක ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ නිසා මේ දඟලන දැඟලිල්ල හුඟක් එහෙම දඟලන අය දිහා ඉතින් කට්ටිය කියනවා මේකට ප්‍රතික්‍රියා කරනවා මේක හරි කරලා දෙන්න ඕනේ. යාගේ නොමග යන කට්ටිය හදන්නේ එහෙම අයිතිවාසිකමක් අපිට නැහැ. එහෙම අවශ්‍යතාවයකුත් නැහැ අපිට. මොකද ඒව ඔක්කොම ඒ දෙපාර්ශ්වෙම එකතු වෙලා කරගන්න දේවල්. සයිකෝපැතික් සිටුේෂන් එකක් තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒ පරිේශන නානත්වයට ගියාට පස්සේ අද අපිට එන හිතවිලි දෙකක් සමාන නැහැ. දෙන්නෙකුට එන හිතවිලි සමාන නැහැ. ඒ තරම්ම විචිත්‍රයි. ඒ මොකද්ද අපි මොකද්දෝ පරිේශනයකට තමයි හිතන්නේ. ඉතින් ඒක නිසා අද ලෝකේ තියෙන ඒ විවිධ භාවය කර්මයේ තත්ත්ව බෙදනා වගේම අපිට කර්ම ඇති වෙන චේතනාවලත් විචිත්‍රත්වය කියලා ඉවර කරන්න බෑ. ඉතින් ඒ නිසාම අපිට ආයසරයක් අරමුණට ආවොත් එහෙම අරමුණට හිත තියන්න බෑ. තිබ්බත් අපි තාමත් ඉන්නේ අරමුණ වෙනස් නොවිය යුතුයි කියන අදහසෙන්. ඒ කියන්නේ තාම බුද්ධ ශාසනයට ඇවිල්ලා නැහැ. තාම ඉන්නේ පූර්ව බුද්ධ ශාසනේ. ඊට පස්සේ වෙනස් වුණත් එතකොට වෙනස් වෙච්ච බා පිළිඅරගෙන භාවනා කරත් ඇඟ පුදුම ආසාත්මක ලක්ෂණ පේනවා.
ඇඟ පුදුම විදියට උණ මේ වක්කාර ලකුණු පහල කරනවා. හිතා ගන්න බෑ මේ මම මේකට කමක් නැහැ මම මේ වේදනාව තියුණත් මම මේක කරගෙන යන්න ඕන කියලා මම හිත පිළිගන්න. නැත්නම් සද්ද තියුණත් කමක් නැහැ භාවනා කරන්න ඕන කියලා. අනේ ඇඟ ක්‍රියාත්මක වෙලා ඉවරයි. නැගිටලා ගිහිල්ලත් ඉවරයි සලුවකසා දාලා අපි දන්නෙත් නැහැ. මේ වගේ මේ ශරීරය මේ හිතින් හැතගතගත්ත මේ නානත්ව භාවය මම පිළිගන්නම් කිව්වට ශරීරයේ තියෙන පුදුමාකාර ඇටුවම් බහපු ගතිය. ඉතින් ඒ අනුව ඒ ශරීරයේ හැඩගස්සව ගන්න මේ Tamange මතිය පිළිගත්තත් හැඩගස්සව ගන්න. ඉතින් ඒකට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව පළවෙනියම දේ වචනේ. පළවෙනියම දේ වචනේ. ඊට පස්සේ කර්මාන්තේ ඊට පස්සේ ජීවන රටාව. ඒ නිසා එතෙන්ට එන්න කෙනෙකුට ඒ වචනේ හදාගන්න කර්මාන්තය හදාගන්න එනතම මේ ජීවන රටාව හදාගන්න අඩු ගන්න සෝවන් වෙලා ඉන්නවා. මේ පිට කරන ඔක්කොම අපි ඒ වචන හදනවා තමයි. කර්මාන්තයත් හදනවා තමයි. නැත්නම් තතුම් මැරීම හොරකම් කිරීම කරන්න යන්නේ නැහැ. නැත්නම් ඔක්කොම કૃත්‍රිම සංකප්ප වාගයකින් කරන්නේ. કૃත්‍රිම සංඥා වාගයකින් කරන්නේ හරියට ඇවිල්ලා නැහැ. ඒ නිසා හරියට එන්නේ ඒ මාර්ග ඥානයක් අර ලැබුවාට පස්සේ තමයි. ඒක තමයි සීක කියන නම් බුදුරජාණන්සේ පාවිච්චි කරන්නේ. ඉතකම් කරන දේවල් හරියට මේ අම්මලා තාත්තලා ගෙදර නැති වෙලාවේ උන්දලාගේ ඇඳුම් ඇඳගෙන අපි සෙල්ලංගයක් හදන්නේ. උඹ තාත්තා වෙයන් මං අම්මා වෙන්නම් කියලා අර ඇඳුම් ඇඳගෙන ගයක් හදාගෙන අපි සෙල්ලංගයක අපිට තියෙනවනේ ඒක පොඩි සතුටක්. මේ වගේ තමයි මේ කාරණාව තේරුම් ගන්න නැතුව වචනේ හදාගන්න කර්මාන්ත කර හදාගන්න ජීවන රටාව හදාගන්න ඒක නරක දෙයක් නෙවෙයි. හැබැයි ඒකේ වෙනස වෙන්නේ නැහැ. වෙනස වෙන්න ඒ පද්ධතිය තුල වෙනස වෙන්න ඒ කෙනා තුල ඇතුළතින් ලুকু වෙනසක් වුණාට පස්සේ තමයි යාට ඇත්තටම මම හැදෙන්න ඕනේ මම හදන්න පුළුවන් කියන වගේ සංකල්පය මේ කියන්නේ අදහසක් නැත්තම් ශික්ෂාවක් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා සරුවචනාංශයට ඕනේ මේක හරි පාරට දාලා අඩු ගන්න ඇහෙන්න සලස්සලා ඒ වගේම සුතමේ ඥානයක් දීලා උත්සාහ කරලා බලන්න පෙරදුනාට කමක් නැහැ. කවදා හරි ඔයාට හැබෑ වෙනසක් ඇති වෙන්නේ මේ ඇතුළතින් සාක්ෂාත් කරගෙන උනාට පස්සේ. එතෙන්ට එනකන් අපි ඒ අනුව රංගපෑමක් කරනවා. ඒ සිල්පද රකින්න. සමාධිය වඩනවා. ප්‍රඥාව වඩනවා. කවදා හෝ හරි ගියාට පස්සේ තමයි නිවන අවබෝධ කෙරුවාට පස්සේ මාර්ගය තේරෙනවා වගේ එතන නිරෝධ සත්‍යයට පස්සේ මාර්ග සත්‍ය තේරෙනවා වගේ Tamanට මොකද්ද ඇතුළතින් වෙනසක් ඇති වෙන ඇති වුණාට පස්සේ තේරෙනවා මේක කරන්නේ ඇයි කියන කාරණාව. එතෙන්ට එනකන් අපි බුද්ධ විශ්වාසයෙන් තමයි යන්නේ. ධර්ම විශ්වාසයෙන් තමයි යන්නේ. සංඝ විශ්වාසයෙන් තමයි යන්නේ. එතෙන්ට එනකන් Tamanගේ සීලය පිළිබඳව එච්චර ලොකු විශ්වාසයක් නැහැ. ඉතින් මේිට ඒ වෙලාව වෙහා වෙන ක්‍රමයක් නැහැ. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ ඒ එකම දේ නැවත කිරීමෙන් අපේ තුල මේ නානත්වයට නැත්තම් මේ කියන අනිත්‍ය භාවයට කැමැත්තක් තියනවාද? ඒ තුලින් එනවනේ දුකක්. අනිත්‍ය භාවයේ ඉන්නකොට පේන දුකක් තියෙනවනේ. ඒ දුක හාත්පසින්ම විඳින්නවා. ඒ දුක තියෙන දුක්ඛම් පරිඤ්ඤය. දැන් මේ පොඩ්ඩක් විඳලයි අපි මේ තටබලත් ඒක හාත්පසින් විඳින්නම් ඒ අනිත්‍යතාවය නිසා පැමිණි දුක පැනිරහක් කරගන්න ඕන. ඒක සඳහා ඒ සාදර භාවයේ තමයි මේ අපි කරන එකේ නැත්තම් අවසානයේ වශයෙන් අපිට කියන්න තියෙන්නේ. ඒ නිසා අද දවසේ ධර්ම දේශනාවත් ඒ වගේ පැමිණි දුක් පැනිරහයි කියන මට්ටමට යන්න වෙත පැමිණි දේ සාදරයෙන් බාරගන්න ප්‍රතික්‍රියා නොකර බාරගන්න මූල ධර්මයේ වශයෙන් හෝ වේවා උදව්වක් උපකාරයක් වේවා කියන ප්‍රාර්ථනාවේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සියලු දෙනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.